එලෝහිම් මැම්කාර දෙවිදුනි එල්එලියෝ අති උත්තම වූ එල්රෝයි මා දෙස බලන්නා වූ එලෝලා ඔබ සදාකාලිකයි එල්ෂඩායි සර්ව බලධාරී අදොනායි මා දෙව් ස්වාමිනී නමදින්නේමීමා 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 මගේ දෙව් පියාණෙනි නමදින්නේමීමා 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 මගේ දෙව් පියාණෙනි. ඔබ සැමට ආශිර්වාදමත් නව වසරක් වේවා. යේෂුවා අනුගාමික එකමුතුව සබත් දින අපේ මෙහෙය 2021 පළවෙනි එක මේ තමයි. 2021 අපි අලුත් යමක් කරන්න අපි හිතුවා. මොකද කිහිප දෙනෙක්ගේ ඉල්ලීම මත ඔබ දකීවි වෙනසක්. ඉතින් ඉතාමත් කෙටියෙන් කියනවා නම් අපි සාමාන්‍යයෙන් ගිවිසුම් භෝජනය ගන්න එක අපගේ දේව මෙහෙයට අදාළ කරලා තියෙනවා. සමහර අය මේක හැම වෙලෙම නොකරන නිසා අපි කරන දෙයක් තමයි දේව මෙහෙය අවසන් වුණාට පසුව එම කොටස වෙනම අපි දානවා. ඒ කියන්නේ ඔබට ඕනේ නම් ගිවිසුම් භෝජනයට සහභාගී වීම ඔබට අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් අද දවසේ ඔබට මේ වැඩසටහන ඉවර කරලා එතනින් නිමාවට පත් කරන්න පුළුවන්. හැබැයි ඉවර වුණාට පසුව අපි වෙනම ගිවිසුම් භෝජනේ තියෙනවා. යම් කෙනෙක් හිතනවා නම් ඔබට ඔබ තනියම කොහේ හරි ඉන්නවා නම් ඔබට ගිවිසුම් භෝජනයේ සහභාගී විය යුතුයි කියලා හැඟීමක් තියෙනවා නම් ඔබ මේ වැඩසටහන ඉවර වුණාම අවසාන භාගයට අපි අමුණලා තියෙනවා ගිවිසුම් භෝජනේ. ඒකට සහභාගී වෙන්න පුළුවන්. හොඳයි, එහෙනම් අපි මේ මෙහෙය නමස්කාරයක් මගින් ආරම්භ කරමු. Hallelujah, hallelujah.
රාජුන්ට මහිමය වේවා සදා මා එසෙව් නිසා යේසු තම හස්තය දිගු කර එසෙව් නිසා මා යේසුස්ට ප්‍රේම කළා මා යේසුස්ට ප්‍රේම කළා මා යේසුස්ට ප්‍රේම කළා Masitin vita Jesus te stuti kala Come you ready Masitin vita Jesus te stuti kala Hallelujah 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 Dirurajunte mahimaya viva sada Maesev nisa Yesu Tama hastaya digu kara esev nisa Ma Yesus te prema kala Ma Yesus te prema kala Ma Yesus te prema kala
යේෂුවා අනුගාමික එකමුතුව දේව මෙහේ 2021 පළමුවෙනි මේ දේව මෙහෙයි මේක අපි ඔබ නවතත් ආදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්ට යන කරුණක් ගැන මම කෙටි හැඳින්වීමක් දෙන්නම්. පසුගිය අවුරුද්ද පුරා ඒක අමුතුම අවුරුද්දක් කියලා කියන්න පුළුවන්. අපි කවදාවත් අපේ ජීවිත කාලේ ඒ වගේම මම හිතන්නේ මේ ලෝකේ ඉන්න වැඩිමහල්ම සෙනඟට උනත් කියන්න පුළුවන් මෙවැනි අවුරුද්දක් අපි කවදාවත් අත්දැකලා නැහැ කියලා. ඉතින් ඒක මහ පුදුම අවුරුද්දක්. බය කියන එක ලෝකේ පුරා පැතිරුණා. ගමන් බිමන් යාම, නෑදෑ හිත මිතුරන් ආශ්‍රය කිරීම වැනි දේවල් බොහෝ දේවල් වලට තහංචි දානු ලැබුවා. කොටිම කියනවා නම් අපේ ජීවිතය වෙනත් බලවේගයකින් පාලනය කරනවා වගේ දෙයක් වුණා. දැන් මේක මුළු ලෝකෙට මහ පුදුම දෙයක්. නමුත් දේව වචනය හදාරන අයට මේක පුදුම දෙයක් නෙවෙයි. මොකද මෙවැනි කරදර පීඩා ගැන අපිට දැන්වීමක් තියෙනවා. මං ඇයි එහෙම කියන්නේ? එලිදරව්ව පොත කියන බයිබලයේ එලිදරව්වේ පොතේ සඳහන් වෙනවා මෙවැනි දේවල් වේ කියන එක. හැබැයි ඇත්තම කියනවා නම් අපි පසුගිය අවුරුද්දේ 2020 අපි අත්දැකපු දෙය ඒ බයිබලයේ එලිදරව්ව පොතේ සඳහන් වන දේවල් හා සමාන කරනකොට අර මේ අනාගතයේදී එන්න තියෙන ගැන අපිට හිතා ගන්නවත් බෑ. දැන් අපි ඒවට බය වෙන්න ඕනේ නෑ. මොකද දෙවියන් වහන්සේ අපි යේසුස් වහන්සේව අදහන සෙනග හැටියට අපි තුල යම් කිසි ඇදහිල්ලක් තියෙනවා. උන්වහන්සේ වගේම පොරොන්දුවක් දීලා තියෙනවා. උන්වහන්සේ අපිව රැක බලා ගන්නවායි කියලා. ඒ වගේම අපි දන්නවා අපේ මේ ගමනේ මේ ජීවන ගමනේ මේ තාත්වික ස්වභාවික ගමනේ කෙලවර සදාකාල ජීවනය කියන එක අපි ඒ ගැන දන්නවා. ඉතින් ඉදිරි සති කිහිපය තුළ මේ එලිදරව්ව පොතේ අපට අදාළයි කියන කරුණු කිහිපයක් සඳහන් වෙනවා. අපි ඒක ගැන දැනීමක් තියෙන එක හොඳයි. මම මුළු එලිදරව්ව පොත ගැනම කියන්න යන්නේ නැහැ. නමුත් එහි සඳහන් වෙන කාරණා 7ක් ගැන මම කියන්නම්. කෙටියෙන් අද කියන්නම්. ඉදිරි සතිවල අපි එකින් එක වැඩියෙන් අධ්‍යයනයක් කරමු. යේසුස් වහන්සේගේ ඇදහිලිවන්තයන් හැටියට අපි ඊළඟට බලාපොරොත්තු වන අපිට බලාපොරොත්තු විය හැකි ඒ ආත්මික දෙය කුමක්ද? දැන් ඔබ යේසුස් වහන්සේ ඔබගේ ගැලුම්කාරයාණන් ලෙස පිළිගෙන ඉන්නවා නම් යම් හේකින් මේ අවසාන කාලය කියන එක එනවා නම් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔසවා ගැනීම කියන එක. බයිබලයේ සඳහන් වෙනවා ඔසවා ගැනීමක් ගැන. ඒ අවසාන කාලයේ වෙනකොට යේසුස් වහන්සේ පැමිණ උන්වහන්සේගේ දරුවන්ව ඔසවා ගැනීමක් සිද්ධ වෙනවා කියනවා. සමහර විට මේක අපේ ජීවිත කාලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ජීවිත කාලෙන් පස්සේ අපි කෝකටත් මේ ගැන සූදානම් වී සිටින එක හොඳයි. ඒ ගැන දැන ගැනීම හොඳයි. කොහොමද සූදානම් වෙන්නේ? එකම එක දෙයයි තියෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම ගැලුම්කාර දෙවියන් වහන්සේ ලෙස පිළිගැනීම. මේක තමයි අත්‍යවශ්‍යම දෙය. හොඳයි. ඒ ඔසවා ගැනීම කියන එක තමයි පළවෙනියෙන්ම සඳහන් වෙන්නේ. ඒ ඔසවා ගැනීම. ඒ කියන්නේ මේ ලෝකේ යම් හේකින් ඒ යේසුස් වහන්සේ ඒ පැමිණීම මේ කියන්නේ දෙවෙනි පැමිණීම නෙවෙයි. ඒ පැමිණීම සිද්ධ වෙන අවස්ථාවේදී අර තමන්ගේ සෙනග ඔසවා ගැනීමට අපි මේ ලෝකේ හිටියොත් ඒ කාලේ වෙන්න යන දෙයක් තමයි බයිබලයේ පැහැදිලිව කියවෙනවා. අපි මේ ගැන වැඩිදුරටත් ඉදිරි සතිවල කතා කරමු. මම අද දෙන්නේ පොඩි හැඳින්වීමක් පමණයි.
මේ ලෝකේ ඉන්න යේසුස් වහන්සේගේ සෙනඟ ඔසවා ගැනීමක් සිද්ධ වෙන්න යනවා. බයිබලයේ සඳහන් වෙනවානේ. එකට වැඩ කරන අයගෙන් එක්කෙනෙක් යනවා, එක්කෙනෙක් ඉතුරු ඒ කැඳේ නිදාගෙන ඉන්න දෙදෙනාගෙන් එක්කෙනෙක් යයි. අනේ වැනි ඒවා බයිබලයේ සඳහන් වෙනවා. ඉතින් මේ ඔසවා ගැනීම වන්නේ ඔසවා ගැනීමට භාජනය වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන අයට පමණයි. අනිත් අයට ලෝකේ නතර වෙන්න සිද්ධ වෙනවා. ඕක තමයි පළවෙනි කාරණේ, ඔසවා ගැනීම. ඕක ගැන අපි වඩා දුරට ඉදිරි සතියේ කතා කරමු. දැන් මේ ඔසවාගෙන යන අයට මොකද වෙන්නේ? සහ ඊට කලින් ඒ ස්වර්ගයට ගියාට මොකද වෙන්නේ? මෙතෙන් දිනනවා ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයාසනය කියලා. කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපව විනිශ්චය කරන්න යනවා. දැන් බයක් හිතෙන්න පුළුවන් නේද අපි විනිශ්චය කරලා අපි ඉලවලදා කියලා. නැහැ. දැනටමත් අපි ගැලවීම ලබනවා කියන්නේ යේසුස් වහන්සේ තුල සදාකාලයේ ජීවනය ලැබපු අය. ඒ අයට ඒක නැති වෙන්නේ නැහැ. එහෙනම් මොනවද විනිශ්චය කරන්නේ? විනිශ්චය කරන්නේ අපි මේ ලෝකේ උන්වහන්සේගේ දරුවන් හැටියට අපි කොහොමද ජීවත් වෙන්නේ කියන එක. උන්වහන්සේගේ නාමයට ගෞරවය දෙන්න, මහිමය දෙන්න, ඒ වගේම උන්වහන්සේට සේවය කරන්නට අපි කොයිතරම් දුරට කැප වුණාද කියන එක අනුවයි. සමහර අයට බොහෝ හොඳ අහන්න සිද්ධ වෙයි. සමහර අයට මතක් කරනු ලැබෙයි ආවල් අවස්ථාවේදී ඔබට මට සේවයක් කරන්න ලැබුණ අවස්ථාවක් ඔබ ඒ දේ කරේ නැහැ. එහෙම නැත්නම් ඔබ මාගේ දරුවෙක් හැටියට මට අකීකරුණයි කියලා. ඒ මම හිතන හැටියට එහෙම දේවල් වෙන්න පුළුවන්. මෙතෙන්දි වෙන දේ තමයි මතක තියාගන්න. ඒ විනිශ්චයක් එනවා තමන්ගේ අපේ තිබුණා වූ අඩුපාඩු අපිට පෙන්වන අතර අපි කරා වූ හොඳ දේවල්ට ඔටුනු හම්බ වෙනවායි කියලා කියනවා. මේක තියෙන පොඩි ගැඹුරු දෙයක්. ඉතින් හැබැයි එකම දෙයක් මතක තියාගන්න කිසිම කෙනෙක්ම උන්වහන්සේ පළවා හරින්නේ නැහැ. ඉවත් වෑන් කියන වචනේ මෙතෙන්දී ආන්න ලැබෙන්නේ නැහැ. ඔක්කොම අය උන්වහන්සේ සමග රැඳෙනවා. දැන් මෙතෙන්දී වෙන දේ මොකද්ද? ඒ ආපු උන්වහන්සේගේ සෙනඟ දැන් දන්නවනේ අපි කියනවා සභාව කියන්නේ යේසුස් වහන්සේගේ මනාලිය. දැන් මේ ඔසවා ගන්නු ලැබූ සහ අපිට කලින් ගියයි අපි ඔක්කොම යේසුස් වහන්සේගේ තුලින් සදාකාල ජීවනය ලැබපු මේ මුළු සෙනගටම කියන්නේ සභාව කියලා. දැන් මේ සභාව මනාලිය. මේ මනාලිය සුද්ධ කිරීමක් විතර වෙන්නේ. මනාලිය සූදානම් කිරීමක්. දැන් මනාලියක් කියන්නේ විවාහයක් වෙන්න සරණ මංගල්‍යයක සූදානම් වෙන කෙනෙක්. ඉතින් මේව සූදානම් කිරීමක්. දැන් මනාලිය කියන්නේ අපි. යේසුස් වහන්සේගේ සභාව. අපිව සූදානම් කිරීමක් තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. ඒ දෙවෙනි කරුණ. පළවෙනිව ඔසවා ගැනීම, නව දෙවෙනිව සූදානම් කිරීම. ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චය ආසනය කියලා. දැන් ඔන්න එතෙන්දී සඳහන් වෙනවා දැන් කවුද ඉතිරි වෙන්නේ? මේ ගිය සෙනඟ ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය. ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය දැන් සූදානම්. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන පැහැදිලිවම මම කලින් කී විදිහට අපි ඉදිරි සතිවල මේවා එකින් එක වෙන වෙන අරගෙන අපි සාකච්ඡා කරමු. මම මේ නිකන් අද කතාවක් කියනවා වගේ වෙන්නේ වෙන්න යන දේ මේ ලෝකයේ අවසානයේ වෙන්න කලින් ඔසවා ගැනීම සිද්ධ වෙනවා. විනිශ්චය ආසනය වෙනවා. එතකොට මනාලියව සූදානම් කරනු ලැබුවා. ඉතින් මනාලිය සූදානම් කරනු ලැබුවට පස්සේ මොකද වෙන්නේ? හතරවෙනි කාරණේ. දැන් කවුද මනාලයා? ස්වර්ගයේ මනාලයා කියන්නේ යේසුස් වහන්සේ. මනාලිය කියන්නේ සභාව. උන්වහන්සේගේ රුධිරය තුලින් සදාකාල ජීවනය ලැබපු සෙනඟ. තමයි සභාව තමයි මනාලිය. දැන් ඒ මම කියන කරුණු හතරවෙනි එක. පළවෙනි එක ඔසවා ගැනීම, දෙවෙනි එක ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයාසනය, තුන්වෙනුව ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය දැන් සූදානම්. එහෙමනම් ඊළඟට එන්නේ බැටළු පෝතකයාණන්ගේ මංගල්‍යය. බැටළු පෝතකයාණන්ගේ මංගල්‍යය. ඉතින් ඒ කියන්නේ යේසුස් වහන්සේ තම මනාලිය වන උන්වහන්සේගේ රුධිරයෙන් ගැලවීම ලැබූ සභාව සමග එකතු වීම. දැන් මෙන්න මෙතන තමයි මේක තමයි හතරවෙනි කාරණය. දැන් ඊළඟට වෙන කරුණ ගැන කියන්න කලින්
මේ මුළු කාලය තුල මේ ලෝකේ ඉතිරි වෙන අයට මොකද වෙන්නේ කියන එක. අවුරුදු 7ක කාලයක් බයිබලයේ සඳහන් වෙනවා. අවුරුදු 7ක කාලයක් තියෙනවා. ඒ කාලෙට කියන්නේ මේ ලෝකේ වර්ෂ 7ක පීඩා කාලය. අවුරුදු 7ක් පීඩාවක් ඇති වෙන්න යනවා මේ ලෝකේ පුරා. බලවත් දරුණු පීඩාවන්. ඒවා ඇත්තෙන්ම අපි දැක ගන්න පුළුවන් මේ අනාගත අධ්‍යයනයේදී අහලා ඇතිනේ හොරණෑ 7ක පිඹීම, එවැනි ආශ්‍යයන් 4 දෙනෙක්ගේ කතාව, ඒ වගේ ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම වෙන්නේ ඒ කාලය ඇතුළත. ඉතින් ඒ කාලය ඇතුළත ලෝකෙ පුරා මහා බලවත් පීඩාවක් ඇති වෙන්න යනවා. මේ අවුරුදු 7 ඔය කාලය තුල තමයි අප ඔසවා ගන්නු ලබන්නේ. ඒ එක්කම විනිශ්චයාසනේ යේසුස් වහන්සේගේ මනාලිය පිළියෙල සහ බැටළු පෝතකයන්ගේ මංගල්‍යය. දැන් බැටළු පෝතකයන්ගේ මංගල්‍යදි වෙන්නේ මනාලිය සමග එකතු වීම. ඒ කියන්නේ යේසුස් වහන්සේ සමග ස්වර්ගයේ සිටින මහිමාන්විත යේසුස් වහන්සේ සමග අපි සභාව එකතු වීමක් සිද්ධ වෙනවා. ඒ එකතු වීම සිද්ධ වෙන්නේ අනාගතයේට යම් කිසි දෙයක් වීම. හොඳයි. ඉන්න අනතුරු වෙන දෙයක් තමයි අපි සඳහන් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම කියලා. ඔන්න මේක තමයි අර අවුරුදු 7 ඉවරාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට නැවත තම සෙනඟ පිරිවරාගෙන. ඒ කියන්නේ අපි අර මනාලී කිව්වේ මේ සාය සමග උන්වහන්සේ නැවත මේ ලෝකෙට පැමිණෙනවා. මේක හරියට ලස්සනට එලිදරව් පොතේ ලියලා තියෙන උන්වහන්සේගේ කකුලේ මොනවද කොටලා තියෙන්නේ, ගහලා තියෙන්නේ. ඒ වගේම උන්වහන්සේ මේ සෙනඟ පිරිවරාගෙන මේ ලෝකෙට එනවා. මොකද මේ අවුරුදු 4ක 30ක් කාලේ යක්ෂයා යකා නටනයි කිව්වට කමක් නැහැ. ලෝක බලවත් විදිහට විනාශ කරමින් සාතන් ක්‍රියා කරනවා. යේසුස් වහන්සේ මෙතනදී පැමිණිලා අපිට සමග ඇවිල්ලා ඉන්නේ. එතෙන් පටන් අර සාතන්ගේ කට්ටිය පළවා හැර මේ ලෝකේ පාලනය කරන්න යනවා. ඒ ලෝකේ පාලනය කිරීමේදී ඔබත් මමත් උන්වහන්සේගේ සෙනඟ හැටියට ඒදී සහභාගී වෙනවා. මෙතෙන්දී නව යෙරුසලම ගැන සඳහන් වෙනවා. නව යෙරුසලම කියන්නේ ස්වර්ගයේ සාදන ලද නව යෙරුසලම අහසින් මේ දැන් තියෙන යෙරුසලමට පාත් වෙනවා. ඒක හිතා ගන්න බෑ. හරියට චිත්‍රපටයක් වගේ. එහෙම දෙයක් වෙන්න යනවා. ඉතින් පැමිණ අපි මේ ලෝකයේ අපගේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ සමග මේ ලෝකය පාලනය කරන්න යනවා. බයිබලයේ සඳහන් වෙනවා ඒ කාලේ ලෝකේ කොහොමවත් කලුර නැහැ කියලා. කලුරක් නැහැ. හැමතැනම ලෝකේ පුරාම ආලෝකය ඇති වෙනවායි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ එකම කියන දෙයක් තමයි ඒ කාලය තුල සතුන් පවා කියනවා සිංහයාද බැටළුවාද එක ළඟ එකට ඉන්න යනවා සිංහයා බැටළුවා මරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සාමය පිතුරුන අවුරුදු 10ක කාලයක්. ඒකට කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ සමග වර්ෂ 10ක් රජකම් කිරීම අපි මේ ලෝකේ පාලනය කරන්නේ. ඔන්න ඔය කොටස් ටික තමයි අපි දැනට පාවිච්චි කරන්න සඳහා අධ්‍යයනය කරන්න යන්නේ. ඒ 10න් පසුවක් තියෙනවා. පසුව තියෙනවා නැවත සාතන්න සුළු කාලයකට යක්ෂයාව සුළු කාලයකට ලෝකෙ මුදවා හරිනවා. ඉන් අනතුරු අවසානයේදී යක්ෂයා සහ සියලු යේසුස් වහන්සේට එරෙහිව කිපු සෑම කෙනාම ගිනි වලක් ඇතුළට දාලා වහලා දානවා කියන ඒ කතාව සඳහන් වෙනවා. ඉතින් අපි ඇත්තම මේ හරි උද්‍යෝගිමත් වෙන්න ඕනේ. මොකද මේ කිතු දහම කියන්නේ නිකන් තේරුමක් නැති බොහොම බෝරින් කියලා කියනවානේ. එහෙම එකක් නෙවෙයි. අපිට අනාගතයක් තියෙනවා. අපි කියන්නේ හැම වෙලේම අපිට කර්මයක් නැහැ. අපිට උරුමයක් තියෙනවා. ඒ උරුමය තමයි මේ අනුව වෙන්න යනවා කියන එක. ඉතින් අපි ඒව ගැන දැනගෙන සිටිමු, සූදානම්ව සිටිමු. අපි මේ ගැන මේ බයිබලයේ අධ්‍යයනයක් අපි කරනවා Zoom මගින්. මම අවසානයේදී මේ ඔබගේ මේ වැඩසටහනේ අවසානයේදී පෙන්නයි ලංකාවේ නම් අඟහරුවාදා උදේ
6:00ට අඟහරුවාදා උදේ 6:00ට Zoom තාක්ෂණය මගින් මම අවසානයේදී දාන්නම් ඒ ID එකයි පාස්වර්ඩ් එකයි. ඔබට කැමති නම් එකතු වෙන්න පුළුවන්. අපි සිංහලෙන් මේ අධ්‍යයනය කරනවා, ඉංග්‍රීසියෙන් කරනවා ඊට පැයකට කලින්, සිංහලෙන් කරනවා ඒ ලංකාවේ වෙලාවෙන් මම කිව්වේ. මොකද ඔබ ලෝක කොහේ හිටියත් ඒ අනුව ගණන් හදාගන්න දන්නවනේ. මේක කැනඩාවේ ඉඳලා කරන්නේ. කැනඩා වෙලාවෙ නම් රෑ 8ට, සඳුදා රෑ 8ට. ඒ කියන්නේ ලංකාවේ අඟහරුවාදා උදේ 6:00ට. මම ඒ ලින්ක් එක දාන අවසානයේදී ඇත්තම පාස්වර්ඩ් එකයි ID එකයි ඔබ කැමති නම් එකතු වෙන්න පුළුවන්. ඒ වගේම අපි සඳහන් කරා අපි මෙතනින් අවසන් කරා සමහර අයට ඒ ගිවිසුම් භෝජනය ගන්න කැමති නම් මේ අවසානයේ අපි ඒ අමුණා තියෙනවා ඔබට ගිවිසුම් භෝජනයේ සහභාගී වෙන්න පුළුවන්. එවනම් ඔබ සැමට ජේසු පිහිටයි. ස්වර්ගයෙහි වැඩ වසනා යානිනී අපගේ ගෞරව වේවා නාමයට ඔබේ. ස්වර්ගයෙහි වැඩ වසනා යානිනී අපගේ ගෞරව වේවා නාමයට ඔබේ. ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි කැමැත්ත ඉටුවී ඔබේ. පැමිණේවා රාජ්‍යය ඔබේ. ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි කැමැත්ත ඉටුවී ඔබේ. පැමිණේවා රාජ්‍යය ඔබේ. දවස් පතාපව පෝෂණය කළ මැනව. දවස් පතාපව පෝෂණය කළ මැනව. අප අන් අයට කමා කළාක් මෙන් අපටද කළ මැනව. අප අන් අයට කමා කළාක් මෙන් අපටද කළ මැනව. පරීක්ෂාවෙන් අපව ආරක්ෂා කළ මැනව. පරීක්ෂාවෙන් අපව ආරක්ෂා කළ මැනව. එරෙහිව අපට එන සතුරාගෙන් අප මුදවා ගත මැනව. එරෙහිව අපට එන සතුරාගෙන් අප මුදවා ගත මැනව. රාජ්‍යයක් බලයක් මහිමයක්
පියාණෙනි සදාකල්හි ඔබගේමය ඔබේ නමස්කාරය සහ දේව වචනය තුළින් ආශිර්වාදයක් ලබන්න ඇති කියලා අපි හිතනවා. මම මුලින්ම සඳහන් කළ ආකාරයට මෙම දේව මෙහි අවසානයේ මේයි අපි දැන් යාඥා කරාමේ ඉවරයි. නමුත් යම් හේකින් ඔබ ගිවිසුම් භෝජනයේ සහභාගී වෙන්න ඕන නම් මේ නිම වුණාට පසුව ඉන් අනතුරුව ගිවිසුම් භෝජනයේ තියෙන ඔබට ඒක සහභාගී වෙන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි නැවතත් ලබන සතිය හමුවනතේ ඔබ සමට ජේසු පීඨය මම යාඥා කරන්නම්. පියාණෙනි මේ ඔබ වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කරන්න. ඔබ වහන්සේගේ වචනය අසමින් ඔබ වහන්සේට නමස්කාර කරමින් ඔබ වහන්සේ වෙතට පැමිණෙන්න. උන්ගේ හදවත තුළ තියෙන ආශාව උන්ට ආශිර්වාද කරන්න. ඒ වගේම ස්වාමිනී මේ මොන්ගේ මුළු පවුලම වෙනුවෙන් ඔබ වහන්සේ ඔබ වහන්සේගේ රුධිරේ නාලිප කරලා ඔබ වහන්සේගේ සුර දූතයන් එවලා මොන ආරක්ෂා කරන විශේෂයෙන්ම මේ කාලය තුල ස්වාමීන් සියලු වෛරස් වලින් ලෙඩ රෝග වලින් මොන ආරක්ෂා කරන්න. ඒ වගේම ස්වාමීනි මොන්ට සුවය දෙන්න සම්පූර්ණ සුවය. ඒ වගේම මේ වර්ෂයේ ආශිර්වාදමත් වර්ෂයක් බවට පත් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි එහෙමනම් අපි ගිවිසුම් භෝජනයට සහභාගී වෙමු. අපි මුලින්ම සාමූහික පාපොච්චාරණය කියවමු. මෙය 1 යොහාන 1:9 අපි සෑම දෙනෙක්ම එකතු වී කියවමු. ශුද්ධ බයිබලයේ සඳහන් වී ඇති පරිදි අපි සැබවින්ම පසුතැවිලි වී පාපොච්චාරණය කරන්නේ නම් විශ්වාසවන්ත වූද ධර්මිෂ්ඨ වූද ඔබ වහන්සේ අපව සියලු පාපවලින්ද අදමිටුකම් වලින්ද පවිත්‍ර කරන සේක. දැන් අපි යාඥා කරමු. පියාණෙනි අප විසින් ඔබ වහන්සේට විරුද්ධව සිතින් වචනයෙන් සහ ක්‍රියාවෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කළා වූ සෑම පාපයක් වෙනුවෙන්ම බැගෑපත් වෙමු. ඒ සෑම පාපයක්ම ඔබ වහන්සේට විරුද්ධව කර ඇති බවට පිළිගනිමු. පියාණෙනි අපි ඒ සියලුම පාප සඳහා පසුතැවිලි වී කමාව අයද සිටිමු. ඒ සෑම පාපයකටම කමාව දෙන ලද බවට පිළිගනිමු. අප වෙනුවෙන් සිය ජීවිතය පූජා කර නැවත නැගිටිනු ඔබ වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා අපගේ සියලු පව්වලට කමා වී යහමගට යොමු වීමට අපට පිහිටවන මෙන්ද ඔබ වහන්සේගේ මහිමය සඳහා ජීවිතයේ අලුත් කමින් නැගිට ඔබ වහන්සේට සේවය කරන්නටත් අපට වරම් දෙන මෙන්ද ඉල්ලා සිටිමු. ආමේන්. දැන් අපි කියවමු ඒ 1 කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 සිට 26 දක්වා ඇති පද කිහිපය අපි කියවමු. මා ඔබට ඉගැන් වූ මේ පිළිවෙතම සමිදානන් වහන්සේගෙන්ම ලැබුවෙමි. එනම් ස්වාමීන් වන ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී රොටියක් රැගෙන ස්තුති කොට කඩා මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරය මා සිහි කිරීම පිණිස මෙය කරන්නයි වදාළසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද රැගෙන
මේ කුසලාන මාගේ රුධිරයෙන් පිහිටුවන නව ගිවිසුමය. යම් පමණවර ඔබ මෙයින් පානය කරන්නහුද එපමණවර මා සිහි කිරීම පිණිස මෙය කරන්නයි වදාළසේක. ඔබ යම් පමණවර මේ රොටි අනුභව කරන්නහුද මේ කුසලානෙන් පානය කරන්නහුද එපමණවර සමිදානන් වහන්සේ වඩිනතුරු ඔබ උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහුය. අපි දැන් ප්‍රකාශ කරමු. උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරමු. උන්වහන්සේගේ උත්පත්තියෙන් දිවිගෙවමු. උන්වහන්සේගේ පුනරාගමනය බලා සිටිමු. පාපයේ කුලිය නම් සදාකාල මරණයයි. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයයි. අප පාපයෙන් මුදවාලන බැටළු පෝතකයාණන් යේසුස් වහන්සේය. සමිඳුන්ගේ භෝජනයට කැඳවන ලද්දෝ භාග්‍යවන්තය. ඒ කියන්නේ අපි මේට සහභාගී වීමම ලොකු භාග්‍යයක්. දැන් සහභාගී වීම දැන් මෙතනදී මම යමක් කියන්න ඕනේ. අපි මේට සහභාගී වෙනකොට බොහෝ ඉගැන්වීම් තියෙනවා. මේ රොටි කැබැල්ල හෝ යුෂ උන්වහන්සේගේ ශරීරය සහ ලේ බවට පත් වෙනවා කියලා. ඒක බයිබලයට අනුකූල නැහැ. නමුත් අපිට එක දෙයක් කරන්න පුළුවන්. උන්වහන්සේ කිව්වේ මාව සිහිවීම පිණිස කරන්නයි කියලා. මේ රොටි කැබැල්ල අපේ මුවට ඇතුළට ගන්නා විටත් ඒ මිදි යුෂ අපගේ මුවට ගන්නා විටත් ඒ රොටි සහ යුෂ පමණයි. නමුත් අපි උන්වහන්සේ කෙරෙහි තියෙන ඇදහිල්ල කරන කොටගෙන එම රොටි සහ යුෂ තුලින් උන්වහන්සේගේ බිඳුනා වූ ශරීරයේ සහ රුධිරයේ බලය අපිට අත්පත් වෙනවා. අන්න ඒක තේරුම් ගන්න. ඒ බලය අපිට ලැබෙනවා. උන්වහන්සේගේ බලය අපිට ලැබෙනවා. ඒක වැරදි විදිහට තේරුම් ගන්න එපා. ඒක ක්‍රියාත්මක වෙනවා. මේක ඇත්තෙන්ම බලවත් දෙයක්. හොඳයි එහෙමනම් අපි සහභාගී වෙමු. අපි උන්වහන්සේගේ ශරීරය සිහි කරමින් උන්වහන්සේ අපිට උපදෙස් දුන්න ආකාරයට සහභාගී වෙමු. දැන් මෙන්න මේ යාඥාව අපි හැමදෙනාම එකතු වී කියවමු. යේසුස් වහන්සේ මා වෙනුවෙන් බිඳුනා වූ ඔබ වහන්සේගේ ශරීරය මා සදාකල්හි සිහි කරනවා. මම ඔබ වහන්සේට සදා ණය ගැතියි. ඔබ වහන්සේගේ ශරීරයේ බිඳීම නිසා මාගේ ශරීරය සම්පූර්ණ වී තිබෙනවා. සියලු රෝගවලින් ආරක්ෂාවද සුවයද ලැබී තිබෙනවා. ස්තුතියි යේසුනේ. අපි සියලු දෙනාම සහභාගී වෙමු. දැන් ඒ ආකාරයටම උන්වහන්සේ ඒ කුසලාන අරගෙන උපදෙස් දුන්නා ශ්‍රාවකයන්ට. ඒ ආකාරයටම අපිත් උන්වහන්සේ සිහි කිරීම පිණිස මේ යුෂ පානය කරන උන්වහන්සේගේ රුධිරය අප වෙනුවෙන් ගැලවුවා රුධිරය වෙනුවෙන් මතක තබා ගන්නට මේ රුධිරය බවට පත්වන්නේ නැහැ. නමුත් අපේ ඇදහිල්ල තුලින් අපේ ඇදහිල්ල මේ එකතු වීමෙන් උන්වහන්සේගේ රුධිරයේ බලය අපිට අත්විඳීමට හැකියාවක් ලැබෙනවා. හොඳයි. හොඳයි එහෙමනම් අපි මේ යාඥාව කොට සහභාගී වෙමු. යේසුස් වහන්සේ මා වෙනුවෙන් හෙළුවා වූ ඔබ වහන්සේගේ ලේ ගඟ මා සදාකල්හි සිහි කරනවා. මම ඔබ වහන්සේට සදා ණය ගැතියි. ඔබ වහන්සේගේ රුධිර පූජාව නිසා දෙවියන් වහන්සේගෙන් වෙන්ව විසීමේ පාපයෙන් මා මිදීම ලැබ ඇත. අබ්බා පියාණෙනි කියා ඇමතීමට මට වරම් ලැබී ඇත. මට සදාකාල ජීවනයට උරුමය ලැබී ඇත. ස්තුතියි යේසුනි. ආමෙන්. හොඳයි අපි සහභාගී වෙමු.